සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පුවත්පත්වල තොරතුරු වලින් පසු අපි අද දවසේදීත් සූදානම් වෙන්නේ මේක ගිය සතියේත් කතා කරා. ඊට කලින් සතියේත් කතා කළා. මේ විදිහට වරින් වර අඛණ්ඩව අපි මේ විදිහට කතා කරන්නේ කතා කරන මාතෘකා බොහොමයක් රට තුල තියෙද්දි මේක අවදානමක් බවට පත් වුණොත් COVID-19ත් එක්ක අප සටන් කළා. ඒ සටන් කිරීම හරහා යම් සුබවාදී තැනකට අප පැමිණ තිබෙනවා. අවදානම පවතිනවා. ලිහිල් වෙමින් පවතිනවා. නමුත් අපේ ආරක්ෂිත ක්‍රමවේදයන් මේ විදිහටම අනුගමනය කළ යුතු වෙනවා. හැබැයි සතුටු විය හැකි තැනක අප සිටිනවා ලෝකයේත් එක්ක බලද්දී. ඒත් එක්කම සාමාන්‍යයෙන් මේ කාලෙ වෙද්දී 100ක් 150ක් 200ක් ජීවිතක්ෂයට පත්වන මුළු රටම බොහොම භයානක තැනකට ගෙනෙන ඩෙන්ගු තාමත් නිවාරණය වෙලා නැහැ. ඒ නිසා ඩෙන්ගු යලි හිසෝසොවින් පවතිනවා. අපි පහුගිය සතියේ කතා කරනකොට 20000කට එහා ගියපු ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාවක් රට තුල වාර්තා වුණා. මරණ 22ක් වාර්තා වී තිබුණා ඒත් එක්කම. දැන් මේ සතියේ වෙනකොටත් අපි ආපහු ඩෙන්ගු පිළිබඳ කතා කරන්න යන්නේ. තවදුරටත් මේ පණිවිඩය ඔබට ගෙන යා යුතුයි. මොකද දැන් යලිත් සමාජගත වෙනවා. ඔබ පැමිණෙනවා කාර්යාලවලට. ඔබ යලිත් නගරයට පැමිණෙනවා. ඒ නිසා ගෙදර හිටපු බොහෝ දෙනෙකු විවිධ ප්‍රදේශ පසු කරමින් පැමිණෙනවා. මේ අවදානම දැන් නැති වෙමින් තියෙනවා. ඒ නිසා තමයි අදත් ශේෂ්ත්‍රයේ නිලධාරීන් කැඳවාගෙන විත් මේ මොහොතේදී ඔබ අතින් වෙන්නා වූ අඩුපාඩු මොනවද? ඒ වගේම මේ වන විට පවතින තත්ත්වය මොකක්ද කියන දේ පැහැදිලි කර දෙන්න. විශේෂයෙන්ම බස්නාහිර පළාත ගත්තාම මේ ඩෙන්ගු ගම්පහ කොළඹ කියන දිස්ත්‍රික්ක ගත්තාම බරපතල විදිහට අවධානයකට ලක් වෙනවා. ඒ නිසා මේ කියන හැමදේම ඔබේ ජීවිතය ඔබේ දරුවන් මේ සියලු දෙනා ආරක්ෂා කරගන්න දෙන පණිවිඩ. ඒවා බොහොම හොඳින් ධාරණය කරගනු ඇතයි අපි විශ්වාස කරනවා. බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළ අද දවසේදී ප්‍රාදේශීය වසංගත වේදඥ වෛද්‍ය කළුතර දිස්ත්‍රික්කයට අදාළව වෛද්‍ය ප්‍රසාද් දියණිගේ වෛද්‍යතුමනි ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කහතුඩුව වෛද්‍ය දනුක පද්මරාජ් වෛද්‍යතුමනි ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ප්‍රසාද් වෛද්‍යතුමන් නම් අපි මීට කලිනුත් කොරෝනා වසංගතය හා සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ප්‍රදේශ කිහිපයක්ම රතු කලාප විදිහට වාර්තා වුණා. ඒත් එක්කම අපි මේ පිළිබඳව කතා කළා. දැන් අපිට අවාසනාවකට ඩෙන්ගු පිළිබඳවත් ඒ විදිහටම කතා කරන්න සිද්ධ වෙලා. මේ මොහොතේ තත්ත්වය කොහොමද? ඔව් චාමර දැන් මේ අවස්ථාව වන විට ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව කිව්වා වගේ 20600ක් විතර ආසන්න වශයෙන් ළඟා වෙලා තියෙනවා. ඒකෙන් 130ක ප්‍රමාණයක් විතර, ඒ කියන්නේ 5800ක් විතර ප්‍රමාණය තමයි බස්නාහිර පළාතෙන් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒකම අපිට දැන් මේ අපි දන්නවා දැන් ඩෙන්ගු රෝගය කියන එක මේ වර්ෂාපතනය සහ ඒ කාලගුණික ලක්ෂණ අනුව විචල් වෙන රෝගයක් නිසා දැන් අපේ බස්නාහිර පළාතේ සහ රටේ බස්නාහිර ප්‍රදේශවලට මේ නිරිත දිග මෝසම් වර්ෂාපතනය සමග අපිට හැමදාම දකින්න ලැබෙන විදිහට ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි සති කිහිපය ඇතුළතදී මේක ආරම්භ වෙයි කියන එක. ඒ නිසා මම හිතන්නේ ඊටාම කාලෝචිතයි අපි මේ කතා කරනදී අපි කොහොමද සූදානම් විය යුත්තේ මේ ඉදිරියේදී එන තර්ජනය මැඩලීම සඳහා ප්‍රජාවක් විදියට කියන එක තමයි මම හිතන්නේ වඩාත් යෝග්‍ය වෙන්නේ පණිවිඩයක් විදියට. හොඳයි. මේ 20000කට එහා ගියපු ආසාදිතින් ප්‍රමාණයක් වාර්තා වී ඇති මොහොතක්. ඒ කියන්නේ වෙනදා බලනකොට නම් මේ වෙද්දි මම හිතන්නේ මීට වඩා ලොකු ප්‍රමාණයක් වාර්තා වෙන්නට ඕනේ. මොකද්ද මේ සැරේ මෙහිම අඩු වෙන්නට හේතුව? ඔව් මම හිතන්නේ ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. නමුත් අපි මෙතෙන්දී පොඩි මූල ධර්මයක් කතා කරොත් හොඳයි කියලා හිතනවා. මේ වසංගත වේද අංශය, ඒ කියන්නේ වසංගත වේදයේ විද්‍යාත්මකව යම්කිසි දෙයක් සරලව පැහැදිලි කිරීමක්. මොකද අපි දන්නවා වසංගත වේද ත්‍රිත්වය කියලා විද්‍යාත්මක දෙයක් තියෙනවා. ඒ කියන්නේ රෝග කාරකයා, මනුෂ්‍යයා සහ පරිසරය කියන එක. එතකොට ඔන්න ඔය මේ ත්‍රිත්වයේ යම් යම් සංකලන නිසා තමයි මේ රෝගයේ පැතිරීමේ වේගය සීමා වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපි ඒක හැම රෝගයකටම පොදුයි. කොරෝනා වලටත් පොදුයි, ඩෙන්ගු වලටත් පොදුයි, මියුනටත් පොදුයි, ඩයරියල් ඒ කියන්නේ අපේ පාචන රෝග වලටත් පොදුයි. ඉතින් ඒ නිසා අපි ඒක පොඩ්ඩක් අවබෝධ කර ගැනීම මේ රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා දායක වෙනවා. ඉතින් ඒතකොට ඩෙන්ගු සම්බන්ධයෙන් අපි කතා කරොත් එහෙම දැන් ඩෙන්ගු සම්බන්ධයෙන් රෝග කාරකයා ඉන්නවා වෛරසය, රෝග වාහකයා ඉන්නවා මදුරුවා, ඊට පස්සේ රෝග ධාරකයා ඉන්නවා මනුෂ්‍යයා, ඊට පස්සේ පරිසරය. ඉතින් එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඩෙන්ගු පැතිරීම සම්බන්ධයෙන් මුලින්ම අපිට බලාපොරොත්තු වෙන්නේ මේ මදුරුවාගේ ඝනත්වය වැඩිවීම. ඊළඟට ඩෙන්ගු පවතින රෝගීන්ගේ සංචරණයන්, ඒ කියන්නේ මදුරුවාට සංචරණය වෙන්න පුළුවන් මීටර් 200ක සීමා වුණාට මනුෂ්‍යයා ඊට වඩා ලොකු ප්‍රමාණයක දුරක් සංචරණය වෙනවා. ඉතින් ඒකම පාරිසරික සාධක මොනවද කියන එක මදුරුවන් බෝවීම වැඩිවීම සඳහා ඊට අමතරව මදුරුවා සහ මිනිසා අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක, කියන්නේ මදුරු දෂ්ටනියට තියෙන අවස්ථා මොනවද කියන එක. ඒතර ඔන්න ඕවත් එක්ක තමයි ඩෙන්ගු රෝගය වැඩි වෙන්නේ. කොරෝනා වලට අපි සිද්ධ කරේ කොරෝනා බෝ වෙන්නේ මනුෂ්‍යයාගෙන් මනුෂ්‍යයාට ඩ්‍රොප්ලට්ස්, ඒ කියන්නේ බින්දිති මගින්
මේක මම හිතන්නේ 아무තුවෙන් කතා කරන්න ඕනේ අපි නැවත නැවතත් ප්‍රකාශ කරලා තියෙන නිසා හොඳට දන්නවා. එතකොට බින්දිති මගින් රෝගයක් බෝ වීමේ වැළැක්වීම සඳහා අපි යම්කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරා. සමාජ දුරස්ථභාවය තබා ගැනීම. පුද්ගලයෝ දෙන්නෙක් අතර දුර මීටරයකට එහා පැත්තේ පවත්වා ගැනීම. අතසේදීම. ඒකම අපි මේ කරපු දැවැන්ත ව්‍යාපාරික ප්‍රතිඵලයක් විදිහට අපේ ප්‍රජාව ගොඩක් දුරටම නිවාස වලට සීමා වෙලා හිටියා. ඉතින් ඒකම ඔවුන්ට නිවාස වලට අවශ්‍ය කරන කැම්බීම් වර්ග ගෙදරටම ගෙනත් දෙන ප්‍රවණතාවයක් තිබ්බා. ඉතින් එතකොට අර අපි දන්නවනේ කසල කළමනාකරණය දැන් අපේ මදුරුව බෝ වෙන්න පුළුවන් වතුර රැඳෙන දි รา පත් නොවන අපද්‍රව්‍ය උදාහරණයක් විදිහට අයිස්ක්‍රීම් කෑන් වගේ දේවල් මම මේක උදාහරණයක් කියන්නේ. ඒතකොට ඒ වගේ දේවල් නිවාස තුළට රැගෙනීම සහ ඒවා නිවාසවල වතුර එකතු වීමෙන් පවතින අවස්ථා අඩු වුණා. මොකද මිනිස්සු ගෙවල් වල ඉඳගෙන ඒ සම්බන්ධයෙන් යම්කිසි විශේෂ අවධානයක් අරගෙන මාධ්‍ය වලින් විතර ප්‍රකාශ කරපු විදිහට මේ අර පරිසරය සුද්ධ කර ගැනීම ඒකම ගෙවතු වගාවට පුරුදු වීම ඒ වගේ චර්යාත්මක වෙනස්කම් නිසා මේ මදුරුවන් බෝ වෙන ස්ථාන ගැනත් නිරන්තරයෙන්ම සුපරීක්ෂාකාරී වීමේ ස්වභාවයක් අපි ප්‍රජාවේ දකින්න ලැබුණා. ඉතින් ඒ නිසා අපිට වෙන කිසිම මැදිහත් වීමක් උවමනා වුණේ නැහැ ඩෙන්ගු රෝගයේ මැදිහත් පාලනය කරන්න මේ පහුගිය කාලේ කොරෝනා වසංගතයත් එක්ක දිවිච්ච මැදිහත් වීම නිසා. ඒ නිසා තමයි අපිට යම්කිසි ප්‍රවණතාවයේ අඩුවක් අපිට දකින්න ලැබෙන්නේ. නමුත් දැන් අපිට තියෙන්නේ දැන් අපි මනුෂ්‍යයාගේ සංචරණයන් කියන එක ඩෙන්ගු රෝගයේ පැතිරීමේ ප්‍රධානම සාධකයක් විදිහට ලෝකයේ අඳුනගෙන තියෙනවා විද්‍යාත්මක වශයෙන්. අර මම කලින් කියපු කාරණා නිසා ඒ කියන්නේ මදුරුවාගේ සංචරණයේ තියෙන දුර ප්‍රමාණය හා සංසන්දනය කරාම මිනිහාගේ සංචරණය වැඩි. අපි හිතමු කොළඹ ප්‍රදේශයේ ඩෙන්ගු රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවනේ. එතකොට අපි කළුතර හරි ගම්පහ හරි හිටපු කවුරු හරි කොළඹට යනවනම් එතකොට එයා ඒ ඩෙන්ගු රෝගයේ ව්‍යාප්ත වන ප්‍රදේශයකදී ඩෙන්ගු මතුරුවෙකුට නිරාවරණය වෙන්න පුළුවන්. එතකොට එයාට ඒ වෛරස් එක ඇතුල් වෙන්න පුළුවන්. නැවතත් එයා ගම්පහ කළුතර හරි ගිහිල්ලා ඒ ප්‍රදේශයේ ජීවත් වෙනකොට එයාගේ මාර්ගයෙන් ඒ ප්‍රදේශයේ ඉන්න මදුරුවන්ට මුලින්ම වෛරස් එක යනවා. ඊට පස්සේ ආවට ප්‍රදේශවල ඉන්න ජනතාවට ඒක පැතිරෙනවා. ඉතින් මේ සංචාරණයේ සීමා වුණයින් පස්සේ ඒ පැතිරීම අඩු වුණා. නමුත් දැන් අපි රට විවෘත කරන්න වෙනවා. අපේ ආර්ථික කටයුතු කරගෙන යන්න වෙනවා. අපේ සමාජීය එදිනෙදා පැවැත්ම සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න. එතකොට නැවතත් අර කලින් 2019 තිබිච්ච තත්ත්වෙට අපේ රට යනවා ක්‍රමක්‍රමයෙන්. ඒ නිසා අර සංචරණයන්ුත් අපි විවෘත කරපු නිසා ඒ රෝග ස්පර්ශකයන් සහ රෝගය ධාරකයන් අතර සම්බන්ධය නැවතත් යථාවත් වෙලා මේ රෝගයේ පැතිරීමේ ප්‍රවණතාවය වැඩි වෙන්නට පුළුවන්. ඒකම අර ගෙවල් වල ඉන්න තියෙන කාලය අඩු වෙච්ච නිසා සහ අපිට නැවතත් අර නිතරම සුපර් මාකට්ස් වලට ගිහිල්ලා සහ තමන්ගේ අනිකුත් අවශ්‍යතාවන් වලදී ගෙදරට ගේන ප්‍රමාණය කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නොයෙකුත් බඩු බාහිර ආදී නිවසට ගේනවත් සමගම එකතු වෙන දි รา පත් නොවන අපද්‍රව්‍ය වල ප්‍රමාණය වැඩි වීම නිසා ඒවා නිවස් තුල එකතු වීම නිසා මදුරුවන් බෝ වෙන ස්ථාන වැඩි වීම නිසා මේ කාලගුණික වශයෙන් පරිසරයේ සිදුවෙන වර්ෂාපතනය වගේ දේවල් වල ඉදිරියේදී ලැබෙන්න පුළුවන් මේ වර්ෂාපතන ප්‍රමාණය කියන්නේ මොන්සූන් රේන්ෆෝල් එක සංවහන මෝසම් වැසිත් එක්ක වතුර එකතු වෙලා නැවතත් අර කලින් අවුරුදු වල වගේම වසංගත තත්ත්වයක් මතුවීමේ ලොකු අවදානමක් තියෙනවා. දැනට එහෙම ලක්ෂණ පෙන්වුම් කරනවා. දැනට දැන් මේ තියෙන වර්ෂාපතනයත් එක්ක අපි තව දෙයක් කියන්න ඕනේ මේ කීට විද්‍යා සමීක්ෂණ අපි කරනවා. කීට විද්‍යා සමීක්ෂණ වලින් අපි කරන්නේ මේ මදුරුවන් බෝ වීමේ හැකියාව තියෙන උපස්තර මොනවද කියන එක නිවාස මට්ටමින් අපි හොයා ගැනීම. ඉතින් එතකොට ඒ කීට විද්‍යා දර්ශක වලින් අපිට පෙනී ගිහිල්ලා තියෙන මේ දර්ශක වල ඉහළ අගයක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ මේ වර්ෂාපතනයත් සමග. ඒ නිසා අවදානමක් තියෙනවා කියන එක අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඒක තමයි මූලික බිමේ තත්වය. එතනින් පස්සේ තමයි අපි යන්නට ඕනේ. ඒක තමයි අපි මේ ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙන වෛද්‍ය නිලධාරීන් කැඳවාගෙන අද කතා කළේ. ඉස්කෝල වහලා මේ වෙද්දී. ඒත් එක්කම කාර්යාල ඇතැම් මේවා වහලා තියෙනවා. කර්මාන්තශාලා ඇතැම් මේවා මේ වෙද්දී වහලා තියෙනවා. මේවා පිළිබඳ අධීක්ෂණයක් යොමු වී තිබෙනවාද කියන දේ පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අප ශාස්ත්‍රීය නිලධාරීන් සම්බන්ධ කරගන්නේ. දැන් කහතුඩුව පැත්තෙන් ගත්තොත් උදාහරණත් එක්කම කතා කළොත් වෛද්‍යතුමනි එහෙම වසා තබා තිබෙන තැන් පිළිබඳ ඩෙන්ගු රෝගය බෝ වේවි කියලා අවධානය යොමු වෙලා තිබුණාද ජනතාව අතර? ඇත්තටම චාමර මම හිතන්නේ පහුගිය කාල සීමාව තුළ ඔබ ඇතුළු සියලු දෙනා මාධ්‍ය සෞඛ්‍ය ආරක්ෂක අංශ සියලු දෙනා ලොකු උත්සාහයක් එක්ක කොරෝනා අපේ ඔළුව වලට දැම්මා. ඒකනේ ඇත්තටම මම හිතන්නේ 90%ක් අපි ජයග්‍රහණය කරා. සමහර 100%ක්ම. ඉතින් ඒක ඇයි උනේ? අපි සියලු දෙනා මේ කොරෝනාත් එක්ක තමයි ජීවත් වුනේ. කොරෝනා වලින් බේරෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේකෙන් අපි අපේ ආදරණීයව ආරක්ෂා කරගන්නේ කොහොමද? මේකේ විශාල විදිහට අපි හිතලා ඒක සාර්ථකව මැඩපවත්ත ගන්න පුළුවන් වුණා. අතිකර ජනාධිපතිතුමාගේ ඉඳන්ම ගමේ ජීවත් වෙන සිරිදාස වෙනකම්ම මේකට අනුගත වුණා. ඉතින් ඒ අනුගත වීම අපි ඩෙන්ගු වලට අනුගත වුණාද? ඒක ප්‍රශ්නයක්. මොකද ඇත්තටම ඔබ කිව්වා වගේ
එහෙම අනුගත වුණා නම් පුරා වසර ගණනාවක් තිස්සේ මේ විදිහට අපේ ඩෙන්ගුත් එක්ක අපිට ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඉතින් පැහැදිලිවම අපි දන්නවා දැන් 2017 විශාල ව්‍යසනයක් වුණා. මම හිතන්නේ 800ක් විතර මිය ගියා. ලක්ෂයකට අධික රෝගීන් ගණනක් වුණා. පසුගිය අවුරුදු 2019 රෝගීන් 150ක් විතරම ගියා. මේක අවුරුදු ගාණක් තිස්සේ අපිට ඇවිල්ලා තියෙනවා. අර ඕනම රෝගයක් මම හිතන්නේ කොරෝනාත් එහෙම වේද දන්නේ නැහැ. ඕනම රෝගයක් කලක් පවතිනවා අපිට ඒක බොහොම අතිශය සාමාන්‍යකරණය වෙලා තියෙනවා. ඩෙන්ගු කියන එකට එච්චර අවධානයක් යොමු වෙලා නැහැ. මම හිතන්නේ පසුගිය මාස තුන තුලත් ඒක වුණා. ඒ අපේ අනික් වෛද්‍යතුමා කිව්ව විදිහටම හැබැයි ඩෙන්ගු පාලනය වුණා. ඇයි ඒක වුනේ? එක පැත්තකින් පරිසරයෙන් අපිට දායකත්වයක් ලැබුණා, වියලි පරිසරයක් තිබුණා. අනික් පැත්තෙන් අර කිව්වා වගේ සංචරණ සීමා වුණා. මිනිස්සු ගෙවල් වල හිටියා. ගෙවල් වල ඉන්න මිනිස්සු ගෙවතු වගා කරා. කොච්චරට ඒක වුණාද කිව්වොත් සමහරට මේ කාබනික පොහොරේම හොයා ගන්නත් නැති වුණා. මිනිස්සු කාබනික පොහොර කොටු හැදුවා. ඉතින් වත්ත සුද්ධ කරන්න ගෙදරට වෙලා හිටියා. ඉතින් ඒ කාරණා නිසා ඩෙන්ගු රෝගෙ හිසේ සෙව්වෙන්නේ නැහැ. හැබැයි රෝග හිසේ සෙව්වේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඉස්සරහට ඩෙන්ගු වසංගතයක් නොවේවිය කියන එක. මොකද අපි දන්නවා බැහුව ප්‍රශ්න ඉතා වටිනවා. පාසල් ටික, ඉදිකිරීම් පරිශ්‍ර ටික, කර්මාන්ත ශාලා ටික සියල්ල සමස්තයක් විතර වහලා තිබ්බේ. ඉතින් ඔබ කෙලින්ම ફોකස් කරා චාමර මගේ ප්‍රදේශ ගැන කියන එක. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. මම හිතන්නේ සෞඛ්‍ය අංශය, අධ්‍යාපන අංශය එකතු වෙලා මේ පාසල් නැවත විවෘත කිරීමක් ගැන කතා කරනවා. පාසල් නැවත විවෘත කිරීම ගැන කතා කරනකොට ඒ අදාළ විදුහල්පතිතුමා, ගරු විදුහල්පතිතුමාලා, ඒ වගේම ක්ෂේත්‍ර නිලධාරීන්, ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාලයට අධ්‍යාපන ඇමතුමා වෙනකම්ම මේ නිර්දේශයක් දීලා තියෙනවා මේ පාසල් විවෘත කරන්න නම් 15 වෙනිදාට කලින් ඒගොල්ලන්ට මේ කීටය බෝවිය හැකි ස්ථාන, මధుර බෝවිය හැකි ස්ථාන පිළිබඳ යම් තත්ත්ව වාර්තාවක් දෙන්න කියලා. ඉතින් ඒක අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුරු මාර්ගයෙන් අපි කරගෙන යනවා. ඇත්තටම චාමර එක පාසලක් ගත්තොත් මම කියන්නේ සියලු මට පාසල් 17ක් තියෙනවා. අපි දැන් මේ දවස්වල ක්‍රමිකව කරගෙන යනවා. සමහර පාසල් වලට ඔබ නොහිතන තරමේ කීට ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. මොකද ඇත්ත සිසුන් ආවේ නැහැ. ටොපිකොලේ යෝගට් කෝපේ වැටුන්නේ නැහැ. නමුත් මధుර බෝ වෙන ස්ථාන ටික එහෙමම තිබුණා. මේවා සුද්ධ කිරීමක් උනේ නැහැ. ඉතින් මේක නිසා මේක අතිශය වැදගත් වෙනවා. මේ ඒ වගේම අපි කිව්වා අපේ සෞඛ්‍ය නිර්දේශ දෙනකන් මේ පාසල් වලට අපි ඒක ක්ලියර් කරා. නිදහස් කරා කියලා කියන්න එපා. සෞඛ්‍ය වශයෙන් සුරක්ෂිතයි කියලා කියන්න එපා කියන එක. ඊළඟට ඉදිකිරීම ප්‍රශ්න. අපිට තියෙන බරපතල ගැටලුවක්. මොකද අපි ගෙදර ඉන්න යෝගට් කෝප්පේ, ගෙදර තියෙන යෝගට් කෝප්පේ මధుර කීටෝ ඉන්නේ 100 නා. ඒක ස්ලැබ් එකක ලක්ෂයකට වැඩි විශාල ප්‍රමාණයක් යෝගට් කෝප දසදහසක ප්‍රමාණයක මధుර එකතු වෙන්න පුළුවන්. ඒකයි මේ වැහිපිල්ල ස්ලැබ් එක ගැන මෙච්චරට අපි කතා කරන්නේ. අනික ඒක මේ ඩෙන්ගු මధుරව ඉතා කැමැති තෙත් සහිත අඳුරු පරිසර මේවා තුල තියෙනවා. සමහර ඉටිකොල වලින් අහපු වැලි ගොඩක් වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන ආපු බාස්කට් ටික පැත්තක තියෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය අපි පරීක්ෂා කරගෙන මේ දවස්වල යනවා චාමර. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා මේක අවස්ථාවක් නේ රටේ ජනතාවත් එක්ක කතා කරන්න. මේ සියලුම ඉදිකිරීම් පරිශ්‍ර වල බාර වින් ඉංජිනේරු මහත්තුරු, එහෙම නැත්නම් බාර වින් ටීఓ මහත්තුරු විශේෂ නිලධාරියෙක් පත් කළ යුතුමයි මේ පරිශ්‍ර ටික සුද්ධ කරගන්නට. ඒක ඉතා වැදගත් වෙනවා. තුන්වෙනි කාරණය කර්මාන්ත ශාලා. මොකද මගේ ප්‍රදේශයේ එක්තරා කර්මාන්ත ශාලාවක් තිබ්බා. ඒකේ එකවර ඩෙන්ගු රෝගීන් 47ක් මත වුණා. ඉතින් එතෙන්දී අපිට යන්න උනා මේ අවස්ථාවේදීම ආවේක්ෂණය කරන්න. ගියාම අපි දැක්කා බැරල් වල උඩ තියෙන ධාරී, තා කියන්නේ මිලිමීටර ගානක ධාරයක් තියෙනවා. මේ බැරල් ටිකේ වතුර එකතු වෙලා කීටෝ විශාල ප්‍රමාණයක් හිටියා. අනික වැදගත්ම කතාවක් අපි මෙතෙන්දී කියන්න ඕනේ යම් විදියකින් අපේ ඩෙන්ගු රෝගියෙක් නෙමෙයි, එක රෝගියෙක් නෙවෙයි. ව්‍යාප්තියක්, ක්ලස්ටර් එකක් කියලා කියනවා. අපි රෝගීන් කිහිපයක් මතුවෙනවා නම් එතෙන්දී අපි දැක්ක දේ තමයි අනිවාර්යයෙන්ම man made මනුස්සයා විසින් නිර්මාණය කරපු දීපු පරිසරයක් තියෙනවා ඩෙන්ගු මදුරුවට බෝවේ. මාරයා ගෙනල්ලා වගා කරගත්ත තැනක් තියෙනවා. එහෙම නැතුව ඩෙන්ගු හැදිච්ච තැන් ඉතා අල්පයි. ඉතින් එහෙමනම් ඒ ඉදිකිරීම් පරිශ්‍ර ආශ්‍රිතවත් අපේ සැලකිල්ල අපි අනිබදව යොමු කරනවා. හැබැයි මේක අපි කිව්වා වගේ අර සෞඛ්‍යාංශයට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි චාමර. මොකද අපි කොරෝනා වල මං කිව්වේ ජනාධිපතිතුමාන් ඉදම්ම ගමේ ඉන්න සිරිදාස වෙනකම් මේකට බැහැලා වැඩ කරා කියලා අපි වචනෙන් කිව්වොත්. ඉතින් ඒක නිසා මේ හැම දෙනාගේම ආකල්පමය වෙනසත් එක්ක ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙනවා මේ මදුරුව ගෙන් අපිට බේරෙන්න නම්. අනික තව චූටි දෙයක් එකතු කරන්න අපේ වෛද්‍යතුමා ඉතා ලස්සනට පැහැදිලි කළා කොහොමද සංචරණය වැඩිවීමත් එක්ක ඩෙන්ගු වැඩි වෙන්නේ කියලා. මොකද ඔබතුමා මගේ කහතුඩුව මෙහෙම කරපු හින්දා මම කියන්නම් අපි මේක යන්නේ හරි විද්‍යාත්මක පදනමකට. කොරෝනාත් එහෙමයි. විද්‍යාත්මක පදනමට ගිය නිසා තමයි අපි ජයග්‍රහණය කරේ. එතකොට මේ නිකම්ම අපි කියන්නේ මෙතන අවදානමක් දෙනවා. අපි කීට විද්‍යා සමීක්ෂණ ගන්නවා, බිටෝ ඉන්ඩෙක්ස් එක ගන්නවා. ගත්තම අපි දන්නවා අපිට ඊජිප්ටයි ඇල්ෆබෙක්ටස් මේ කීට දෙවර්ගයේම ඉන්නවා. එහෙනම් අපේ සමාජය තුළ තුවක්කු තියෙනවා. අපි තුවක්කු කියමු. මේකට පතුරම නැතිකම නිසා තමයි පහුගිය දවස් වෙඩි තියුවේ නැත්තේ. පතුරම කියන්නේ මොකද්ද?
වෛරසය. දැන් ඔන්න පතුරන් තියෙන තැන් වලට අපේ තුවක්කුව අතේ තියෙන අය ගිහින් එනවා. කොළඹට ගිහින් එනවා, මොරටුවට ගිහින් එනවා, දෙහිවලට ගිහින් එනවා. අන්න වෛරසය ව්‍යාප්ත වෙන්න හොඳ තෝතැන්නක් හැදිලා තියෙනවා. ඒකින්ද මේ වෙඩි කනවද නැද්ද කියන එක අපි සතු තීරණයක්. මොකද අපි කතා බහ කරලා විතරක් මේක විසඳෙන්නේ නැහැ. මේකට ඊළඟ යෝජනාවක් විදිහට කරනවා අපේ මේ ග්‍රාම ප්‍රදේශයේ එක මොකද අපි තමයි පාලම හදන්නේ. ප්‍රාදේශ සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා එතනින් ගියාම මේ ඩෙන්ගු මර්ධන කාර්යසාධන බලකාය අනිත් පැත්තෙන් අනෙකුත් රාජ්‍ය ආයතන අපේ ඩෙන්ගු මර්ධන ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දෙනා දෙන දත්ත සහ උපදෙස් අරගෙන ගම් මට්ටමින් බිම් මට්ටමින් ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු ඒ PHI මහත්වරු ඇතුළු කණ්ඩායම. ඉතින් එහෙනම් අපි කණ්ඩායම කරන දේට ජනතා සහයෝගය විශේෂයෙන්ම ඔබතුමන්ලගේ සහයෝගය ලැබෙනවා. ඒ වගේම අනිකුත් ආයතන වල සහයෝගය මේකට අත්‍යවශ්‍ය වෙනවා. මෙතෙන්දී අමතක කරන්නම බෑ. ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ඔහු එතුමියගේ කණ්ඩායම තුමා හෝ එතුමියගේ. මොකද එතන ආර්ථික සංවර්ධන නිලධාරියා ඉන්නවා. එතන ඉන්නවා ග්‍රාම නිලධාරීතුමිය හෝ තුමා. එතන ඉන්නවා සමුද්‍ර නිලධාරීතුමිය. මේගොල්ලෝ අපිට ඕනේ. එතනින් ගියාට පස්සේ ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව හෝ මහනගර සභාව සභාපතිතුමා ඇතුළු ටීఓ මහත්තයා වෙනකම්ම ඉන්න කණ්ඩායම. මොකද අපිට මේක මල්ටි ඩිසිප්ලින් අපි කියනවා මේ හැම කණ්ඩායම්ම එකතු වෙලා හැම පැත්තකින්ම මේකට බහින්න ඕනේ. මොකද අපි ස්ලැබ් එකක් උදාහරණයට ගමුකෝ. අපේ ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන් ස්ලැබ් එක හදන්න ටීఓ මහත්තයා බලලා පාස් කරලා දෙනවා. අපිට පුළුවන් වුණා නම් මේකේ ස්ලැබ් එක නිකම්ම අපි පාස් කරන්නේ නැහැ. මේකට වහලක් නැත්නම් පාස් කරන්න. එහෙම නැත්නම් වතුර පරිවහණය වෙන බැහැලා යන ක්‍රමවේදයක් නැත්නම් අපි පාස් කරන්නේ නැහැ කියන තැනට එන්න. අර ස්ලැබ් එක තුල මදුරුව බෝ වෙන්නේ නැහැ චාමර. ඉතින් ඒක දැන් ඇත්තටම ප්‍රායෝගිකව පවතිනදී සාමාන්‍යයෙන් අපි ඩෙන්ගු රෝගීන් කොච්චර වාර්තා වුණත් කොච්චර මරණ වාර්තා වුණත් ගේ අවට පරිසරය බොහෝ දිනක් සුද්ධ කරන්න පටන් ගන්නෙ ඩෙන්ගු ඇවිල්ලා දඩගහයිද මිට දාලව නඩුදායිද කියන ප්‍රශ්නෙත් එක්ක. ඒ නිසා දැන් ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවද කියන දේ පිළිබඳව කතා කළ යුතුයි. මොකද කොරෝනාත් එක්ක ශාස්ත්‍රීය නිලධාරීන් බොහොම ලොකු සටනක නියැලෙනවා. ඒක මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ සිට ඒක හැමමයි. 20000ක් රෝගීන් වාර්තා වී තිබෙන මරණ 20කට වඩා වාර්තා වී තිබෙන ඩෙන්ගු රෝගය පිළිබඳව කතා කරමින් සිටින්නේ. රෝගම තමයි මේ දිගටම කතා කරන්න වෙන්නේ. ඒකට හේතුව තමයි හැම දෙයකටම වැඩි ජීවත් වෙලා ඉන්න එක වටිනවා. ඒ නිසා කොරෝනා පිළිබඳව අපි ඔබ දැනුවත් කරසේම මේ ඩෙන්ගු යලි හිස ඔසවීමත් එක්ක ජීවිත නැති වෙන්නට ඉඩකඩ වැඩි. ඒ නිසා ඔබ දැනුවත් කරන්නේ මේ ක්‍රියාවලියත් එක්ක. සාමාන්‍යයෙන් හොඳින් කිව්වහම මේ දේ කරන්න කියලා ඉල්ලීම් කරාම අපේ වැඩ වෙනවා ටිකක් අඩුයි. ඒ නිසා තමයි පහුගිය කාලවකවානු තුලදීම රජයේ ගත තීරණය තමයි ගෙයින් ගෙට ගිහිල්ලා ඩෙන්ගු බලනවා. මේ ගෙදර ඩෙන්ගු තියෙනවද? මේ ගෙදර මේ තැන හරියට තියෙනවද කියන දේ. එහෙම බලනකොට අපේ බොහෝ දෙනෙක් බොහොම ඍජු දායකත්වයක් දුන්නා. නඩු වැටේ ඉන්නේ නිකම් ප්‍රශ්න ඇති වෙයිනේ කියන දේත් එක්ක. දැන් ඉතින් ඩෙන්ගු ශාස්ත්‍රීය පරීක්ෂා කිරීම ආරම්භ කළාද තියෙන්නේ වෛද්‍යතුමනි? ඔව් චාමර දැන් ඩෙන්ගු පරීක්ෂා කිරීම අපි නතර කරේ නැහැ. නැත්ත වශයෙන්ම කියනවා නම් ඒක දිගටම නිරන්තරයෙන්ම කරගෙන ගියා. නොයෙකුත් බාධා වීම් තිබුණා වුණත්. ඉතින් එතකොට ඩෙන්ගු පරීක්ෂා කිරීම ගැන කතා කරනකොට මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි කවුද මේ නිවාස වලට එන්නේ කියන එක. ඒක වැදගත් දැනගන්න එක. එතකොට අපේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලවල ඉන්නවා ඩෙන්ගු ක්ෂේත්‍ර මදුරු මර්ධන සහායක කියලා කණ්ඩායමක්. ඒගොල්ලොන් අපි පුහුණුවක් ලබා දීලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොදවා ගන්නා වූ විශේෂිත හැකියාවන් සහිත කණ්ඩායමක්. ඉතින් ඒගොල්ලොන් ඔබේ නිවස වලට පැමිණෙන්නට පුළුවන්. ඒකම අපි තව ඉන්නවා කීට විද්‍යා සමීක්ෂණය කරන කීට විද්‍යාඥවරු ප්‍රමුඛ ඒ කණ්ඩායම. එතකොට ඒගොල්ලොන් ඔයගොල්ලන්ගේ තමන්ගේ නිවස වලට එන්න පුළුවන්. ඇවිල්ලා ඒ කීට විද්‍යා සමීක්ෂණ කරන්න පුළුවන්. එතකොට මේ කණ්ඩායම දෙක තමයි ප්‍රධාන වශයෙන්ම නිවස වලට එන්නේ. ඒක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. ඉතින් අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔවුන් නිවස වලට පැමිණෙනවා. ඒකම අනිකුත් අපේ වෛද්‍යතුමා කිව්වා වගේ අනිකුත් ආයතනවල ක්ෂේත්‍ර නිලධාරීන් ඩෙන්ගු මර්ධනය සඳහා යම් යම් කටයුතු වලදී පැමිණෙන්න පුළුවන්. මෙන්න මේ කණ්ඩායම තමයි ක්ෂේත්‍රයේ සංචරණය කරමින් ඩෙන්ගු මර්ධන කටයුතු කොයි විදියටද කෙරෙන්න ඕන කියන එක මහ ජනතාවත් සමග ඉතාමත්ම සමීප සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒ කටයුතු අඩපණුනේ නැහැ. නමුත් දැන් මේ ඉදිරියේදී එන මෝසම් වැස්සත් සමග මේක අපි තවදුරටත් විධිමත්ව කරගෙන යාම ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා මම අර කිව්වේ ඒ නිවෙස් වලට මේ කණ්ඩායම් දැන් ඉදිරියේදී වැඩි වශයෙන් ළඟා වෙනවා. ඉතින් ඒ නිසා අපේ යුතුයකම තමයි දැන් මේ වගේ කණ්ඩායමක් එනකොට අපි මේ කොරෝනා මර්ධන තත්ත්වය යටතේ කොහොමද මේ ඩෙන්ගු මර්ධන කටයුතු ප්‍රජාවත් එක්ක කරන්නේ කියන එකත් විශේෂ ඒ අයට පුහුණුවක් ලබා දීලා තියෙනවා.
එතකොට සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම කියන මූලික સિદ્ધාන්තය එතනදී පාවිච්චි වෙනවා. ඉතින් ඒක කටයුතු කරගෙන යාම සඳහා අපේ ප්‍රජාවගේ සහයෝගයත් අවශ්‍යයි. ඒකම දැන් මේ කණ්ඩායම් ඇවිල්ලා අපේ නිවාස පරීක්ෂා කරනවා. ඒතර බිම් මට්ටමේ බෝ වෙන ස්ථාන මොනවද කියන එක පරීක්ෂා කරනවා. වත්ත වටේ මොනවද බෝ වෙන්න තියෙන්නේ කියන එක. ඒකම බිම් මට්ටමින් ඉහළ මට්ටම් වල අර කිව්වා වගේ කොන්ක්‍රීට් ස්ලැබ්ස් වල වගේ දේවල් වල වැහි පිහිල වල මොනවද මදුරුව බෝ වෙන්න පුළුවන් ස්ථාන කියන එක හොයා බලනවා. ඒකම අපේ නිවාස තුල උදාහරණයක් විදිහට කියනවා නම් අර ෆ්‍රිජ් එකේ පිටිපස්සේ තියෙන ට්‍රේ එක. රිෆ්‍රිජරේටර් ට්‍රේ කියලා කියනවා. අපි ඒ ට්‍රේ එකේ පර්පස් එක තමයි මේ ෆ්‍රිජ් එකෙන් එළියට එන අනවශ්‍ය වතුර ටික එකතු කර ගැනීම. නමුත් ඒකේ වාසිය ගන්නේ මදුරුවා. එතකොට ඒ ට්‍රේ එකෙත් වතුර බෝ වෙන තැන් වතුර රැඳෙන තැන් වල මදුරුව බෝ වෙනවා කියන එක අපි දැකලා තියෙනවා. ඒකම ගොඩාක් වෙලාවට ගෙදර අර සින්ක් එකේ ටැප් එක යට සමහර වෙලාවට ලීක් තියුණොත් එහෙම අපි දැකලා තියෙනවා ඒවයිත් භාජනවල වතුර එකතු වෙලා තියෙනවා. ඔන්න ඔය තැන් දෙක ගැන විශේෂයෙන් මතක් කරගන්නට ඕනේ. අපේ නිලධාරීන් ඒවා පරීක්ෂා කරනවා. මොකද මේක නිරන්තරයෙන්ම නිවේශයන්ට පරීක්ෂා කිරීමට අපහසු තැන් මේවා. මතක නැති වෙන තැන්. ඉතින් ඒ නිසා ඒ ඔවුන්ට අවශ්‍ය සහයෝගය අවශ්‍ය පරිදි ලබා දෙන්න කියන එක ඉල්ලා හිටිනවා මම ප්‍රජාවගෙන්. ඒ එකම ඒ පෙන්වා දෙන තැන් ඒ මොහොතේම වෙනස් කිරීම කියන එක තමයි වැදගත් වෙන්නේ. පැහැදිලි. ඒ වෙලේට වතුර ටික අයින් කරන එක නෙමෙයි. වතුර අයින් කරන එක නෙමෙයි. ඒවා ස්ථිරසාරව දැන් එක තැනක අපි පාඩමක් ඉගෙන ගත්තා නම් ඒ පාඩම නිරන්තරයෙන්ම ඉදිරියේදී පවත්වාගෙන යන්න වෙනවා. ඒක හොඳ චර්යාවක්. ඉතින් ඒ නිසා ඒ ඕන් ඇවිල්ලා පෙන්වා දෙන්නේ ඔබලාගේ නිවෙස්වල තියෙන මදුරුව බෝ වෙන තැන් විතරක්ම නෙමෙයි. ඒ පෙන්වා දෙන්නේ අපි විසින් වෙනස් කරගත යුතු අපේ ජීවිතේ මොන මොන චර්යාවන්ද කියන එක. උදාහරණයක් විදියට රිෆ්‍රිජරේටර් ට්‍රේ එක සුද්ධ කරන්න කියන එක ස්පොන්ජ් එකක් දාලා වතුර ටික අයින් කරන්න කියන එක සුමානයකට සැරයක් ඒක චර්යාවක්. එතකොට අපි මූණු ආවරණ පළඳිනවා කියන එක කොරෝනා වල අපි මිනිස්සු ප්‍රජාව බොහොම කැමැත්තෙන් කරපු දෙයක්. ඒකම මේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන කීප එකත් කැමැත්තෙන් කරපු දෙයක්. සහ අපේ රජයේ ජනාධිපතිතුමා ඇතුළු ඒ කාර්යසාධක බලකාය ඒක ලොකු අවධානයක් තිබ්බා. ඉතින් ඒ වගේම තමයි මේ කියන පුංචි චර්යාත්මක වෙනස්කම් වලත් අපි ස්ථිරසාර පැවැත්මක් ලබාගත යුතුයි. ඉතින් කුරුල්ලන්ට කැම දෙන එක හොඳයි. නමුත් ඒ කැම දෙන එක සහ ඒක වතුර එකතු වෙලා තියෙනවනේ ඒක සුද්ධ කරන එක සුමානක සැරයක් ඒක චර්යාත්මක වෙනසක්. ගෙදරට ගේන අයිස්ක්‍රීම් කප් එක කොයි විදියටද බැහැර කරන්න ඕන කියන එක චර්යාත්මක පුරුද්දක්. මහල් නිවාස ආශ්‍රිතව අවදානමක් තියෙනවද? මහල් නිවාස ආශ්‍රිතව තියෙන අවදානමත් ඉතින් අනිත් තියෙන අවදානමට වඩා ලොකු වෙනසක් වෙන්න විදියක් නැහැ. මොකද මහල් නිවාසවලත් ඔය කියන පරිසර තත්ත්වයන් මේ නිවාස ඇතුලේ නිර්මාණය වෙනවා. ඉතින් ඒකම ඒ නිවාස ඇතුලේ නිර්මාණය වීමේ පරිසර තත්ත්වයන් නිසා මදුරුවා වඩා සක්‍රියව ඒ නිවාස ඇතුලේම බෝ වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් තට්ටු නිවාසවල උඩ තට්ටුව හා යට තට්ටුව කියන වලටත් මදුරුවා සංචරණය වෙනවා. ඒ කියන්නේ මදුරුවා පැතිරෙන්නේ සිරස් සහ තිරස් තල දෙකේම මදුරුවා පැතිරෙන්න පුළුවන්. ඉහළට යන්නත් පුළුවන්, සමාන්තරව යන්නත් පුළුවන්. ඒ නිසා ඒ තට්ටු නිවාසවල ඉහළම තට්ටුවේ වුණත් ඩෙන්ගු බෝ වීමේ අවදානම් පැවතීම පුළුවන්. ඒකම දැන් සමහර තට්ටු නිවාසවල අපි දකිනවා බැල්කනීස් වල යම් ශාක වර්ග වවලා තියෙනවා. ඒවයි වතුර එකතු වෙන අවස්ථා තියෙනවා. බැල්කනියෙන් වතුර එකතු වෙන අවස්ථා තියෙනවා. ඉතින් වායු සමීකරණ යන්ත්‍ර වලින් බැහැරවන වතුර ටික එකතු වෙන සමහරලාට විධිමත් විදියට ගලාගෙන යන්නේ නැත්නම් ඒව එකතු වෙන අවස්ථා දෙකක් තියෙනවා. මේ වගේ පුංචි දේවල් තියෙනවා. අපි අවධානය යොමු කළා විශේෂයෙන් සුපරීක්ෂාකාරී වෙන්න ඕන තැන්. අන්න ඒ තැන් මොනවද කියන එක පොඩ්ඩක් සූක්ෂමව හොයලා බලන්න වෙනවා. ඒක තමන්ගේ නිවසේ ඉන්න නිවේශියන්ම විසින් සතියකට සැරයක් ඒ සූක්ෂම සුපරීක්ෂාකාරී වීම කළ යුතුයි. ඒකට අවශ්‍ය කරන දැනුම සහ කුසලතාවය තමයි අපේ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් මරුත්මත සහායක විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් අන්තර්පාර්ශ්වික සහයෝගිතාවය තුලින් ලබා දෙන්නේ. ඉතින් මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපේ ගෙදරට මදුරුව බලන්න ආවේ නැත්තම් ඩෙන්ගු බලන්න ආවේ නැත්තම් අපි ඒක බලන්න ඕනේ නැහැ කියන එක. අපිට එන ලොකුම ප්‍රශ්නයක් තමයි දැන් අනේ ආවේ නෑනේ අපේ ගෙදර මදුරු බෝ වෙන තැන් බලන්න කියන එක අපෙන් අහනවා. ඇයි ආවේ නැත්තේ කියන එක. ඉතින් ඒක අපි ඉතින් එනවා බොහොම කැමති අපිත් එන්න. නමුත් ඒක තමනුත් පුරුද්දක් විදියටම තමන්ගේ පරිසරයේ සතියේට එක දවසක් වෙන් කරගෙන මේ සුපරීක්ෂාව කරගන්න ඕනේ. හොඳයි. ඩෙන්ගු රෝගියෙක් හිටියොත් එහා වත්තේ හිටිය ඩෙන්ගු රෝගියාට ඒ වත්ත අයිති කාටද කියන විදිහේ අදාළ නැහැ. ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තිබෙන ඒ සියලුම දෙනාම අවදානමට ලක් වෙනවා. වෛද්‍යවරුනි අපි කතා කරද්දී බොහෝ දෙනෙක් අපෙන් විමසූ කාරණේ තමයි මේ ඔබතුමාගේ ප්‍රදේශයේත් ඒ විශේෂයෙන් තියෙනවා. මොකද විශාල වතු තියෙනවා. ඒ වගේම අත්හල ඉඩම් තියෙනවා. අයිතිකාරයෝ නැති ඉඩම් තියෙනවා. මේ වගේ තැන් පරිපාලනය කරන්නේ කොහොමද? මේ වගේ ඩෙන්ගු මදුරුවන් බෝ වෙනවා නම් ඒවා මර්ධනය කිරීමේ වැඩපිළිවෙල මොකක්ද? මම හිතන්නේ
ඉතා පැහැදිලිවම කියන්න ඕනේ ඩෙන්ගු මම අර කලින් වගේම නැවතත් දැඩි ස්ථාවරයේ ඉන්නවා ඩෙන්ගු අපිට විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් සමහර ලාවට අර කිව්වා වගේ අහනවා ඒ වතු හිමියෝ නිවාස හිමියෝ කෝ ඕගොල්ලන්ගේ ටීම් එක ආවේ නෑනේ කියලා. දැන් අපි ටීම් එකේ ඉන්නේ උදව්වක් විදියට ගයිඩ් එකක් කරන්න. හැබැයි වගකීම තියෙන්නේ අපි අතේ. ඩෙන්ගු හැදෙන්නේ අපිට, ගෙදර ඉන්න අයට. ඉතින් එහෙනම් ඒ වගකීම නිවාස හිමියෝ පැහැදිලිවම ගන්න ඕනේ චාමර. ඉතින් මේ විශාල දැන් ඔබතුමා අහුවා කොහොමද මේවා පරීක්ෂා කරන්නේ? එහෙම නැත්නම් මේවා ලොකු ඉඩම් බලාගන්නේ කියලා. ඒතර අපි මෙතනදී ප්‍රායෝගිකව දකින දෙයක් තියෙනවා. විශාල ඉඩම් තියෙනවා. ඒ ඉඩම් වල සමහර ලාවට මදුරුවොත් ඉන්නවා. හැබැයි ඩෙන්ගු වැඩි හැදෙන්නේ නැහැ. ඒ වගේම තවත් තියෙනවා ජනාකීර්ණ පැති තියෙනවා. ඒ ජනාකීර්ණ පැති වල ඉදිකිරීම පරිශ්‍රාධික ලෙස තියෙනවා. එක්ක කර්මාන්ත ශාලා තියෙනවා. ඒ වගේ මදුරුවෝ ඉන්නවා. හැබැයි ඩෙන්ගු හැදෙනවා. ඉතින් ඒක තමයි මම කලින් වචනයක් පාවිච්චි කරේ man made කියලා. ඒ කියන්නේ මොකද මේ කන්ටේනර්ස් වල එහෙම නැත්නම් කොන්ක්‍රීට් ස්ලැබ්ස් වල එහෙම නැත්නම් බැරල් එකක බැරල් භාගේ ඉටිකොලේට මේ ඩෙන්ගු මදුරුව හරි ආසයි. තෙත අඳුරු තැන් වලට. ඉතින් එතකොට එහෙනම් අපි මේ ඩෙන්ගු මදුරට අදාළ ප්‍රදේශයේ පරිසරයේ වාතාවරණය හදලා දීලා තියෙනවා. එන්න ඕගොල්ලෝ බෝ වෙන්න අපිව කාලා අපිට ඩෙන්ගු හදන්න කියන එක. ඉතින් ඒකෙදි ඔබ කිව්වා වගේ සමහර වෙලාවට මම කිව්වේ ෆැක්ට් එකක්. ඒකෙන් කියන්නේ මදුරු පාලනය කරන්න යුතු නැහැ කියන එක. මම කිව්වේ අර ඉදිකිරීම ප්‍රයිස් වලට වැඩි අවධානමක් යොමු කරන්න ඕනේ. අපි දැන් අර කිව්වා වගේ මේක පාලනය කරගන්නේ කොහොමද කිව්වහම පළමුව අපි ජනතාව දැනුවත් කරනවා. ඒක මං හිතන්නේ අපිට වඩා ඔබතුමලා මාධ්‍ය වලුත් කරනවා. හැබැයි ඩෙන්ගු අඩුවක් නැහැනේ. ඉතින් එතනදී අපිට යන්න වෙනවා මේකට තියෙන නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න. ඒකට තමයි අර ක්ෂේත්‍රයේ ඉන්න මදුරු මාර්ගාය කණ්ඩායමේ සහාය, ඒ වගේම ඒ කණ්ඩායම මෙහෙවන්නේ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා, එතුමාගේ ඒ ඍජු අධීක්ෂණය යටතේ ඒක වෙන්නේ. ඒ වගේම එහට අපි එහා ඉඳන් උපදෙස් දෙනවා මොකද කරන්න කියන එක. මේ ආකාරයෙන් අපි මේ කණ්ඩායම් මගින් අඳුන ගන්නවා මේ තැන්වල තියෙන මොනවද බීඩින් සයිට්ස් කියලා. ඉතින් පුංචි දේවල් වලට අපි එවලෙම කියනවා එවලේ උත්තරයක් දෙන්න දීලා ඒ යෝගට් කෝප්පෙන් අනිත් පැත්ත හරවන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ට මේ ගැන දැනුවත් කිරීම කරන්න. හබරලා ගහක් නම් ඕකේ බෝ වෙන්න පුළුවන්. ඕක ගලවන්න කියලා උපදෙස් දෙන්න. තවත් එවැනි මල් වර්ග තියෙනවා නම් වතුර එකතු වෙන ඒවා අයින් කරන්න කියලා. හැබැයි සමහර වෙලාවට අපි මේ කියන සුහදශීලී ස්වරූපයෙන්ම මිනිස්සු උත්තර දෙන්නේ නෑ චාමර. ඉතින් එතනදී අපිට සිදුවෙනවා අපි තමයි සමහර ස්ලැබ් එකක් තියෙනවා. මේ ස්ලැබ් එක පළමුවර අපි කියන්න පුළුවන් මේක කරුණාකරලා සතියක් ඇතුළත ඔබ අස් කරගන්න, සුද්ධ කරගන්න. හැබැයි ඔබ හිතනවාද ඒක වෙනවා කියලා? බොහෝ විට මේක සිද්ධ වෙන්නේ. අන්න එතනදී අපිට මේකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. මොකද මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඔහු සමහර තරහින් නෙමෙයි. යහපත් චේතනාවෙන්. මොකද අනෙකුත් පුරවැසියා කෙරෙහි චේතනාවෙන්. ඒ අදාළ නිවෙස් හිමියා ඇතුළු අවට ජනතාව කෙරෙහි බොහොම ආදරයෙන් ගෞරවයෙන් තමයි මේක ගන්නෙ. මොකද සත්භාවය අපේ වචනේ පාවිච්චි කරන සත්භාවයෙන් යුතුව. සමහරවිට අපි ස්ලැබ් එකකට නඩුවක් දැම්මට පස්සේ මිනිස්සු හිතනවා මොකද්ද මේ කරන වැඩේ, මේ නිලධාරීන් කියන්නේ නඩු දාන එක විතරයි, මේ අර රතන ප්‍රාදේශ සභාවේ බලයේ තින්නව නේද මදුරු, ඔය වගේ තරක අපිට ගේනවා. නමුත් අපි දන්නවා පැහැදිලිව මේ ස්ලැබ් එකක් වගේ තැනකින් බෝ වෙන ප්‍රමාණය අතිශයින් වැඩි කියලා. ඒත් එක්කම ඒක තමයි නීතිමය ක්‍රියාමාර්ගයට යන්න වෙන්නේ එතනදී. සමහර ලාවට අපිට අපහසුතාවකට පත් වෙන නීතිය ක්‍රියාත්මක කරද්දී අත්හැර දාපු ඉඩම් තියෙනවා. අයිතිකාරයෙක් දන්නේ. හැබැයි මෙන්න මෙතෙන්දී තමයි අර මං කිව්ව කලින් අපේ මේ මල්ටි සෙක්ටෝරියල් ඇප්‍රෝච් එක. කියන්නේ එතන අපිට ග්‍රාමීය නිලධාරී තුමිය අවශ්‍ය වෙනවා. ඒ අයිතිකාරය සොයාගන්න. සමහරට ප්‍රාදේශීය ලේකම් තුමිය, සමහරට ඉඩම් වලට අදාළ ආයතන වලින් අපිට ඇඩ්‍රස් එක ගන්න වෙනවා. කොහොම හරි මේක අපි කරනවා කියන තැනට අපි යනවා. සමහර තැන්වල ප්‍රජාදායකත්ව දෙකක් වෙනවා කිය ඕන උතනදී. සමහර තැන් උදාහරණයක් අපේ තියෙන ඔය මදුරුව අපි වගේ සංවිධාන, තවත් නොයෙකුත් ප්‍රජා ස්වේච්ඡා සංවිධාන, එතුමියන්ලා එකතු වෙලා මොකද කරන්නේ? අර ඒ අදාළ පාරේ කවුද කියලා බලන්නෙත් නැහැ සමහරට අයිතිකාරයා සුද්ධ කරගන්නවා. මේක හරිය වැදගත් කතාවක්. ඇයි මදුරුව බලන්නේ නැහැනේ මේක අයිතිකාරයා කවුද කියලා වෙලා. කාට හරි අවුවට අහු වෙන කෙනාට එයා දෂ්ට කරලා මේ ලෙඩේ බෝ කරනවා. ඊළඟට චාමර මෙතනදීම අවස්ථාවක් කරගන්නවා මේකට අපි අප්‍රෝච් කරන්නේ කොහොමද කියන එක. මේක හරි විද්‍යාත්මකව නැවතත් කියනවා. අපි සාමාන්‍යයෙන් අපේ ටීම් එකේ ඉන්නවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, එතනින් අතිරික්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඒ වගේම ක්ෂේත්‍ර නිලධාරීන්, රියන්දුරු මහත්තයා වෙනකම්ම මේකට අපකප වෙලා ඉන්නවා. අපි රියන්දුරු මහත්තයා ගැන අහන්නේ කොහොමද ඩෙන්ගු බෝ වෙන්නේ, කොයි තැන්වලද කියලා හරියටම දේ දන්නවා. මොකද මේක අපි කතා වෙවි තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේකට සතියේ අනිවාර්යෙන් සතියන්තේ ක්‍රැස්වීමක් ගන්නවා. අරගෙන අපි බලනවා මේ රෝගීන් වැඩියෙන් කොහෙන්ද වාර්තා වෙන්නේ. කීට විද්‍යා සමීක්ෂණවලදී අපි දැක්කේ කොහොමද වැඩියෙන්ම බ්‍රිටෝ ඉන්ඩෙක්ස් එක වැඩි කොහෙද, කීටයෝ වැඩි වෙන්නේ කොහෙද? මේ දේ කතා කරනවා. ඊට අමතරව සමහර වෙලාවට අපි ගෙවල් වලට යන ඔබට ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව දැකලා ඇති රෝගියා රෝහලේ. හැබැයි අපි ගෙදරට ගින් දුම් හානිය කළා ඉවරයි. ඇයි අර NS1 දත්ත සහ ඩෙන්සිස් එක කියන
ඒ අන්තර්ජාලීය ක්‍රමයන් වලින් එන ඇඩ්‍රස් වලට අපි ගිහිල්ලා එතන දුම්හායනය සහ අනිකුත් කටයුතු කරනවා. මම දුම්හායනය ගැනත් වචනයක් කතා කරන්න. මොකද දුම්හායනය විතරක් නෙමෙයි අපි එතකොට යම් පරිශ්‍රයක් තෝරගෙන එතන ආවේක්ෂණයක් තමයි රෝගියෙක් ගැන කරන්නේ. අපි තුමුකෝ චාමර අපි දන්න පුද්ගලයෙක් ඉන්නවා ඔහුට ඩෙන්ගු වැළඳෙනවා. ඒත් අපිට මේක යම් ක්‍රමයකින් දැනුවත් වුණාම අපි එතනට කණ්ඩායමක් වශයෙන් ගිහිල්ලා බලනවා මොහුට ඩෙන්ගු හැදුනේ කොහෙන්ද? ඒක හරි වැදගත් කතාවක්. එයාගේ අල්ලපු ගෙදර තියෙන ස්ලැබ් එකෙන්ද එහෙම නැත්නම් ඒ පුද්ගලයා සර්වේ කරන්නේ මරදානේ තියෙන එතුමාගේ රාජකාරී ස්ථානෙන්ද කියන එක. මොකද රාජකාරී ස්ථානයෙන් නම් අපිට හුඟක් වෙලාවට සැක කරන්න පුළුවන් නම් ඒ ආවට මදුරුවෝ නැහැ. ඒ ආවට මදුරු රෝගීන් වාර්තා වෙන්නේ නැත්තම් සමහර විට අපි අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කතා කරාම එතනින් දැනගන්න ලැබෙනවා එතනින් තවත් රෝගීන් සිටියා කියලා. එතන සුද්ධ පවිත්‍ර කරගන්නත් ඒක වැදගත් වෙනවා. ඒ වගේම අපිට පැහැදිලි සයිට් එකක් තියෙනවා නම් ඒ රෝගියාගේ ආවට අපි දුම්හායනය කරනවා. ඒක දුම්හායනය විතරක් නෙවෙයි. දුම්හායනය කරන්නේ අර මං කිව්වා වගේ බුලට් එක තියෙන තුවක්කු ටික. එහෙම නැත්නම් ඔන්න දැන් වෛරස් එක ඇඟේ තියාගෙන පියාඹගෙන ඉන්න මදුරුවෝ ගහණය අඩු කරන්න. ඝනත්වය අඩු කරන්න. මේක හරි වැදගත්. නැත්නම් මේ මදුරුව තමයි ගිහිල්ලා ගෙදර ඉන්න අනික් අය වල්ලපු ගෙදරට ගිහිල්ලා කන්නේ. ඉතින් අපි මේක ප්‍රායෝගිකව දකිනවා මේ දේ තුල ඩෙන්ගු පැතිරීම අඩු වෙනවා කියන එක. ඊළඟට මේ දුම් ගැසීම ගැන මේ කතා කරපු නිසා මේක විතරක්ම උත්තරයක්ද? ඒකත් නැහැ. මොකද ඒකෙන් විතරක් සමහර ලාවට අපි දුම් ගහලා ගියා කියලා අපිට අත සෝදගෙන පැත්තකට වෙන්නත් බෑ. මොකද එතන මදුරුව එකතු වෙන තැන් තියෙනවා නම් ඒකේ ක්‍රියාකාරීත්වය දින කිහිපයකින් නැති වෙලා යයි සමහර විට. ආයිත් මේ දේ හිසෝසවනවා. ඊළඟ කතන්දරේ අපි එතන විතරක් නෙමෙයි යාවට ගෙවල් 50ක් විතර පරීක්ෂා කරනවා. පරීක්ෂා කිරීම වැඩි කරනවා. ඉන්න ඝනත්වය අඩු කරගන්නවා. මේ ආකාරයේ විද්‍යාත්මක පදනමක් තුල එතනට ආවේක්ෂණයක් සිද්ධ කරනවා. ඒ තුලින් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ අදාළ ක්ෂේත්‍රයේ තියෙන මදුරු ඝනත්වය අඩු කරගන්නත් අනිත් ජනතාව අපි ආරක්ෂා කරගන්න. අවට පරිසරයේ වෛද්‍යතුමනි දැන් පිරිසිදු කර ගැනීමට අමතරව ධූමායනය කියන එකේ ප්‍රතිඵල පිළිබඳ යම් ආකාරයක කතිකාවන් තියෙනවා. ඒකත් පැත්තකින් තිබ්බොත්. දැන් අපිට මතකයි කලින් වතාවේ කියවුණා මේ කියුබාවෙන් යම් ආකාරයක ක්‍රියාවලියක් මේකට දියත් කරනවා කියලා. නැද්ද පිළියමක් තාමත් ලෝකෙ හොයාගෙන මේ මදුරු කීටයින් නසන්නට? ඔව් නොයෙකුත් පිළියම් හොයාගෙන තියෙනවා චාමර. නමුත් මේක ප්‍රායෝගිකව අපේ රටට කොයි විදියටද භාවිතා කළ හැකි කියන එකට විද්‍යාත්මක පරීක්ෂණත් කරගෙන යනවා. ඉතින් ඒවට යම් කිසි කාලයක් යනකොට ඉදිරි අනාගතයේදී යම් ප්‍රතිඵල අපිට දකින්න ලැබෙවි. වඩාත්ම වැදගත් වෙන්නේ අත වශයෙන්ම කියනවා නම් දැන් මේ මහජනතාවගේ දායකත්වය කියන කාරණාව පදනම් කරගත්තොත් එහෙම ලෝකෙ කිසිම රටක ඩෙන්ගු ජයග්‍රහණය කළා නැහැ ප්‍රජා දායකත්වයේ නැතුව. ඉතින් ඒ නිසා අපි යම් මැදිහත් වීම ඉෂ්ට කරනවා නම් ඒකේ වඩාත්ම ඵලදායී මැදිහත් වීම තමයි ප්‍රජාවත් සම්බන්ධීකරණය කරගෙන කරන මැදිහත් වීම. ඒකෙදි අපි ඔය කියන අනිකුත් ක්‍රමවේද පාවිච්චි කරන්නට පුළුවන්. අපිට බැක්ටීරියාවක පාවිච්චි කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ජානමය වශයෙන් වෙනස් කරපු මදුරුවෙක් පාවිච්චි කරන්නට පුළුවන්. මේවා හරි උණුසුම් පුවත් විදියට අපිට හරි ආකර්ශනීය පුවත් විදියට රටේ පැතිරෙනවා. නමුත් ඒවායේ ප්‍රතිඵල මොනවද කියන එක අපි ඉදිරියේදී තමයි දකින්නට ලැබෙන්නේ. නමුත් මේ අවස්ථාවේ දැනට රට පවතින තත්ත්වය යටතේ අපි කළ යුත්තේ මොකද්ද කියන එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. එතකොට මම නිකම් යම්කිසි නැවතත් මූලධර්මයක් කියන්නම්. දැන් මේ මිනිස්සෙකුට ඉන්න පුළුවන් තැන් මොනවද කියන එක ගෙදර. එක්කෝ කොහේ හරි තමන් වැඩ කරන තැන. එහෙම නැත්නම් එක්කෝ ආගමික ස්ථානයක. එහෙම නැත්නම් මගතොටේ. ඔය කියන තැන් කීපේ ඇරෙන්න රික්‍රියේෂන්ස් අපි කියමු සමාජ ශාලා සහ ඒ කියන්නේ සිනමා හල් ඒ වගේ ඒ කියන ඒ තියෙන ස්ථානවල ඇරෙන්න පවතින වෙන තැනක් නැහැ ඉතින්. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ දැන් පවතින වසංගත තත්ත්වය යටතේ අපි දැන් හොයාගෙන තියෙන කීට විද්‍යා සමීක්ෂණ වලට අනුව තියෙන අවදානම් ස්ථාන මොනවද කියන එක අපි පැහැදිලිවම අඳුනාගෙන තියෙනවා. එතකොට උදාහරණයක් විදියට අපිට රාජ්‍ය ආයතනවල මදුරුවන් බෝවීම් ප්‍රවණතාවය. ඒකම පාසල් වල මදුරුවන් බෝවීම් ප්‍රවණතාවය. ආගමික ස්ථානවල මදුරුවන් බෝවීම් ප්‍රවණතාවය. ඒතර ඕවා අපි දැන් දන්නවා. ඒ නිසා අපි කළ යුත්තේ මේ අපි අඳුනාගත්ත ස්ථාන වලට වඩාත්ම ගැළපෙන ක්‍රමවේදය මොකක්ද කියන එක අඳුන ගන්න එක. එතකොට ඒක ඔබතුමා කිව්වා වගේ අර යම්කිසි මදුරු නාශක ද්‍රව්‍ය, කීටනාශක ද්‍රව්‍ය යොදලා ඒ ස්ථාන වල මදුරුවන් බෝවීම අඩු කර ගැනීම වෙන්න පුළුවන්. එතකොට ඒකේ තාක්ෂණික හැකියාව දැනුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමේ තියෙනවා. හොඳයි.
ඉතින් එතකොට ඒ අදාළ සම්බන්ධීකරණය සිදු කරගෙන උදාහරණයක් විදිහට නැවතත් ගත්තොත් එහෙම අපි හිතමු ඉදිකිරීම වැඩපළක් කියලා. එතකොට ඉදිකිරීම වැඩපළ වලට පාවිච්චි කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය මොනවද කියන එක සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විසින් දැනුවත් කිරීම කරගන්නවා. ඉතින් එතකොට මේ ඉදිකිරීම පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලින්ගේ වගකීම තමයි මේ උපදෙස් වලට අනුව ඒ නිසි ක්‍රමවේදයන් පාවිච්චි කරලා මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවය අඩු කර ගැනීම. පැහැදිලිව. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය කරන හැකියාව රටේ තියෙනවා. හොඳයි. ඒක පාවිච්චි කරගන්න. අවසන් මිනිත්තු කිහිපයක් අපිට තිබෙන්නේ. වෛද්‍යතුමනි දැන් කෙසේ හෝ වෙලා ඩෙන්ගු රෝගය වැළඳුණා. දැන් සමහර වෙලාවට රෝහල් වලට මේ බීතිකාවක් මේ වෙද්දි මතුවලා තියෙනවා. හොස්පිටල් වලට ගිහිල්ලා නිකන් කොරෝනාත් හදාගන්න වේද කියන වගේ මානසිකත්වයක් තියෙනවා. හැබැයි ඩෙන්ගු රෝගයට කරන්න පුළුවන් උපරිම දේ තමයි හොඳින්ම සුපරීක්ෂණය කියන කාරණේ. අපි ජනතාව දැනුවත් කරොත් ඒ කාරණේ පිළිබඳව. ඒ කියන්නේ ආසාදිත තත්ත්වයක් හෝ යම් ආකාරයෙන් පෙන්눔 කරනවා නම් රෝහල් ගත වීම තමයි වඩාත් උචිත. අනිවාර්යයෙන්ම චාමර. මොකද අපි දකිනවා හුඟක් වෙලාවට ඩෙන්ගු රෝගියෙක් මිය ගිය අවස්ථාවක් හෝ ආසාදිත තත්ත්වයට පැමිණීමක් දැක්කම එවුන් එක්ක ප්‍රමාද වෙලා රෝහලට පැමිණිය අය. එහෙමත් නැත්නම් රෝගිය තියාගෙන එදිනෙදා රාජකාරී වල කය වෙහෙස පුද්ගලයෝ. එහෙමත් නැත්නම් වැරදි විදියට ඖෂධ පාවිච්චි කරපු අය. ඉතින් එතෙන්දී මම බොහොම කැමැති ඔබගේ ප්‍රශ්න ඉතාමත්ම වටින ප්‍රශ්නයක්. කරුණු කාරණා කීපයක් ඉස්මතු කරන්න. එකක් තමයි කොරෝනා තිබුණා කියලා අපි රෝහලකින් අපිට වාර්තා වෙලා නැහැනේ අපේ ලංකාවේ තව කෙනෙකුට බෝ වුණා කියලා කොරෝනා. ඒක එහෙම වෙන්න නොදෙන්න අපේ සෞඛ්‍ය බලධාරීන් නිලධාරීන් සියලු දෙනාම 15ම සේවකයන් සියලු දෙනාම හොඳ දැනුවත් කිරීමකින් කටයුතු කරනවා. ඒක නිසා ඒ කියන්නේ කිසිදු බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒක අනියත බියක්. අපේ රෝහලකින් කවදාවත් එක රෝගියෙකුගෙන් තව රෝගියෙකුට මේ ලෙඩක් බෝ කියන්නේ කොරෝනා බෝ වෙච්ච අවස්ථාවක් වාර්තා වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඩෙන්ගු වලින් මිය යාමේ අවදානම ඊට වඩා වැඩි. ඒකින්ද Tamanට ඩෙන්ගු ඇසක හිතෙනවා නම් වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා කිව්වා නම් ඔබ ඇතුළත් වෙන්න කියලා පැහැදිලිවම ඔහු රාජ්‍යයේ රෝහලකට ඇතුළත් වීම ඉතා වැදගත් වෙනවා. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ අපි දන්නවා උණ හැදුනොත් දවස් දෙකක් අපි ප්‍රායෝගිකව කෙලින්ම රෝහලකට යන්නේ නැහැනේ. ප්‍රායෝගික තත්ත්වය ඒකයිනේ. ඉතින් ගොඩක් වෙලාවට එහෙම යනවා කොහේ හරි ස්ථානික තියෙන වෛද්‍යවරයෙකුට පෙන්නලා උපදෙසක් ගන්න. මෙතෙන්දී තව කරුණක් මම අවධාරණය කරන්න කැමතියි. රාජ්‍ය වෛද්‍ය නිලධාරියෙක්ගෙන් රෝහලක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කොහේ හරි සේවය කරන රාජ්‍ය වෛද්‍ය නිලධාරියෙක්ගෙන් උපදෙස් ගන්න එක ඉතා වැදගත් වෙනවා. ඒක කරුණු කීපයක් නේද. එකක් තමයි රෝගය පිළිබඳ නිසි දැනුමක් කළමනාකරණය පිළිබඳ දැනුමක් ඔවුන්ට තියෙනවා. දෙවෙනි එක මේ ඩෙන්ගු රෝගය පිළිබඳ අලුත් වීමක් අප්ඩේට් වීමක් ඔවුන්ට තියෙනවා. අනික් අතට ගත්තාම නුසුසු පුද්ගලයෙක්ගෙන් ඖෂධයක් ගත්තොත් අපි දන්නවා ඇස්ප්‍රින් ඩිස්ප්‍රින් බ්‍රූෆන් වගේ දෙයක් මේ රෝගේ උත්සන්න වීමේ අවදානම ඉතාමත්ම ඉහළයිනේ. ඉතින් මොකද අපේ සමහර අම්මලා කැමති දරුවන්ට උණ බහිනවට. උණ කියන එක රෝගයක් කියලා හිතාගෙන ඉන්න එක රෝග ලක්ෂණයක් නේ චාමර. ඉතින් එතකොට උණ බහින්න සමහර ව්‍යාජ වෛද්‍යවරු විවිධ අනතුරුදායක ඖෂධ දීපු අවස්ථාවලදී රෝහලේදී දරුවා අසාධ්‍ය වෙච්ච අවස්ථාවල් අපි දකිනවා බහුලවම. ඉතින් ඒකින්ද මේ දෙවෙනි අවස්ථාව චාම්බර බොහොම තදින් අපි අවධාරණය කරනවා. ඒ තමයි සුදුසුකම් ලයිත් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙසක් ගන්න කියන එක. ඉතින් එතකොට මම හිතන්නේ ප්‍රධාන කරුණු දෙකම ආවරණය වුණා. ඊළඟ කාරණය තමයි Tamanට සැක හිතෙනවා නම් මේ රෝග ලක්ෂණ තියෙනවා කියන එක Tamanට මුණත් පුළුවන් බාහිර රෝගී අංශය හරහා වෙලා රෝගයකට ඇතුළත් වෙන්න. ඉතින් ඒ කරුණු ටික අපි කතා කරමු. අර නැවත මතක් මම කියනවා රෝහලේදී නම් කොරෝනා බෝ වෙන්න අවධානමක් නැහැ කියන එක. හොඳයි. ඔබ කල යුතු දේ සිට අවසානයේදී ඔබට යම් හේකින් ඔබේ නොසැලකිලිමත් භාවය නිසා ඔබ රෝගියෙක් බවට පත් වූහොත් කල යුතු දේ දක්වා අපි කතා කළා. ශාස්ත්‍රීය නිලධාරීන් බොහොම මහන්සි වෙලා ඉන්නේ මේ වෙලාවේ. මාස 3කට ආසන්න කාලයක් කොරෝනාත් එක්ක සටන් කළා. දැන් උන්ට තවත් අභියෝගයක් ඩෙන්ගුත් තියෙනවා. ඒත් එක්ක මීට කලින් මියුණ පිළිබඳව කතා කරා, ඉන්ෆ්ලුවෙන්සා පිළිබඳව කතා කළා. මේ හැම දෙයකටම මහන්සි වෙන්නේ මේ ලෙඩවලට කියලා වෙනම නිලධාරීන් කොටාශයක් අපේ රටට නැහැ. මේ හැම දෙයකටම මහන්සි වෙන්නේ එකම නිලධාරීන් පිරිස. ඒ නිසා ඔවුන් ලොකු කැපකිරීමක් කරනවා. ඔබට තියෙන බොහොම පුංචි දෙයක්. ඒ දේ කරන්න කිනිල්ලීම අපි සිදු කරනවා. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන් ජනතාව දැනුවත් කරන්න නිරන්තරයෙන්ම මේ කටයුතු වලදී දායක වීම පිළිබඳ. ඒ අනුව අද දවසේදී අපි ඔබෙන් ඉල්ලන දේ තමයි මේ අහපු කාරණා මේ කණින් අහලා අනික් කණින් පිට කරන්න නෙමෙයි. මේ දේවල් ධාරණය කරගෙන ඔබේ ජීවිත ඔබේ දරුවන්ගේ ජීවිත පරික්ෂා කරගන්න. හෙට හම්බෙමු අපව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් නිරෝගී දවසක්. ආයිබෝවන්.